නේ ඔය තමයි විද්‍යාගාරයේ තියෙන අම්ල. හරි. දැන් ඔන්න ලෝහ තමයි ජලයත් එක්ක ප්‍රතික්‍රියා. දැන් කතා කරන්න යන්නේ ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහ. ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහයි දැන් කතා කරන්න යන්නේ. අහනවා ප්‍රතිහතට මැග්නීසියම්, ඇලුමිනියම්, සින් අම්ලයක ප්‍රතික්‍රියා කරන ආකාරය විස්තර කරන්න කියනවා. හරි. ඕකෙදි මම කියා දෙන්නම් කොහොමද මෙයාලා ප්‍රතික්‍රියා කරන්නේ කියලා. හොඳට මතක තියාගන්න. ලෝහ බහුතරයක් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. පාඩම් කරගන්න ඕනේ බහුතරයක් ලෝහ අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. කියලා මතක තියාගන්න. අර පාඩමේ තියාගන්න. ලෝහ අම්ල සමග හයිඩ්‍රජන් වායුව පිට කරයි. මම ඔයාලට කියනවා මෙන්න කට්ටිය. මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක් යකඩ කට්ටිය කියනවා. මැග්නීසියම්, ඇලුමිනියම් ඊළඟට සින්ක් අහනවා වගේ ඊළඟට අහන්නේ යකඩයි කොපරනේ. මට මුලින් මේක ක්ලියර් වෙන්න. පටුකොලේ ගන්නකෝ ඔයාලගේ පටුකොලේ. හයිඩ්‍රොක්ලොරික් අම්ලය එක්කලා ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා දීලා දෙන්න. මැග්නීසියම්ගේ 2යි සංයෝජතාවය දෙකයි 2යි. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒකට යාගේ 1යි වෙන්නේ. ක්ලෝරින් වල 1යි. හැදෙන්නේ මොනවද කියලා අහන්නේ. ඒක විස්තරන ප්‍රතික්‍රියාවක්. ඒක කියනවා මොකක්ද හැදෙන්නේ? ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර එකක් හැදිලා ආයේ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හැදෙන්නේ මොනවද කියලා අහන්නේ. ලේසි දන්න මෙයා අරින්නනේ. මෙයාත් එක්ක යන්නේ. එහෙනම් සූත්‍රය වලන්නේ කොහොමද? මැග්නීසියම් ඉන්නවා Cl. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ එහෙනම් 2යි. Cl ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. දැන් මෙතෙන්ට. එහෙනම් සූත්‍රය ලියන්නේ කොහොමද? Mg යටින් 2යි Cl යටින් 1යි. sorry Mg මෙතෙන්ට එන්නේ. sorry Cl වල එක මෙතෙන්ට එන්නේ. Mg 1යි. Mg Cl2. Mg Cl2. ඒ වගේ මේ දේවල් කියලා දෙන්න. පටුකොල ඊළඟ දානවා. ඇලුමිනියම් Cl. එන්නේ ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ ඉන්න හින්දා යාටෙන් 7 කඩු කරාම 1යි. වෙන්නේ ඇලුමිනියම් වලට එන්නේ කාගෙද? Cl වල. Cl වල 1යි. Cl වලට Cl3. Cl3 තමයි හැදෙන්නේ. සින්ක් වල දෙවෙනි 2යි. Cl වල 1යි. මෙන්න මේ වගේමයි වුණාම හැදෙන්නේ. කටුකොලේ ලියන්න ඕනේ ඕක ඈ. තාම පොතට ගන්න එපා, රියුට් එකට ගන්න එපා. බැලන්ස් කරමු මේක. දැන් දන්නවනේ ඉන්නේ හැදෙනවා දැන්. දන්නවනේ මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් හයිඩ්‍රජන් වායුව පිට කරනවා නේ. එහෙනම් ලෝහ අම්ල එක්කලා ප්‍රතික්‍රියා කරලා මොනවද පිට කරන වායුව? හයිඩ්‍රජන් වායුව කියලා මතක තියාගන්න ඕන. හයිඩ්‍රජන්. දැන් එන්න රියුට් එකට. අහනවා 27 වෙනි ප්‍රශ්න. මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක් සහ යකඩ. මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක් කරන ආකාරය ලියන්න. අපි මුලින් ලියමු මම ලියන්නම් මුලින් දෙකට බලන්න. මම ලියනවා මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මොනවද? MgCl2 හයි Cl දෙකක් තියෙනවා. එහෙනම් මෙතෙන්ද Cl දෙකක් දාන්න. හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 2යි. ඔන්න ඒක හරි. ලියාගන්න මේක. ඔය මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අනම් මැග්නීසියම් අහනවා ඔන්න මැග්නීසියම් එක ලියුවා. ඊළඟට අහනවා ඇලුමිනියම් කොහොමද ක්‍රියා කරන්නේ අම්ලය එක්ක. බලමු ලියලා ඇලුමිනියම් කොහොමද අපිට ආවේ? වායුව හයිඩ්‍රජන් ආව. දැන් තුලිත කරමු. ඇලුමිනියම්ට ඇලුමිනියම් ඉන්නවා හරි. ක්ලෝරින් 3යි මෙතන. එහෙනම් මෙතෙන්ට ක්ලෝරින් ඉස්සරහට 3ක් දාන්න. හරිද?
අපිට දැන් ඇලුමිනියම් උත් හරි ක්ලෝරින් තුනත් හරි. අපිට මේ හයිඩ්‍රජන් තුනක් කරගන්න වෙයි. මොකද ලිසිද මේ? ගෙමුට දාන්න ඕනේ මට ඕනේ ගාන 3යි. රටට 2යි. ඕක අපිට තියන්න බෑනේ භාග විදියට. එහෙනම් අපි ಗುಣ කරමු කියන එක නේ. ඒක එහෙනම් උත්තරේ ඉන්නේ 2යි Al. එතන ඒවත් තුන 6යි HCl. මෙතන 1යි AlCl3. එන්නනේ. කැමති නම් මේක ලියලා තුන්ට කරලා මේක ලියා ගන්න නැත්නම් හිල් එක විතරක් ලියන්න. ඊට මදි වගේ. මේ මැග්නීසියම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව. මේක ඇලුමිනියම් හයිඩ්‍රජන් නේ. දරුවෝ මෙන්න මේ කට්ටිය මැග්නීසියම් ඒ වගේම ඇලුමිනියම් මෙන්න මේ කට්ටිය මතක ඇති වතුර එකක් හොඳට ක්‍රියා කරන ඇලුමිනියම් අර අපි කලින් කියපු ලිස්ට් එකේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන හොඳට ඒ කට්ටිය මෙන්න මෙයාලා ඇයි අපි සෝඩියම් කිව්වේ නැත්තේ සෝඩියම් වලට අම්ලය දැම්මේ නැත්තේ ඇයි සෝඩියම් වලට අම්ලය දැම්මේ නැත්තේ ඇයි දාලා ඒක ප්‍රතික්‍රියා කරනවා ගිනි අරන් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් HCl එක ඉන්දික කරන්නේ ක්‍රියාකාරී දාන්තුදායක පරීක්ෂා විශේෂ වේගයෙන් යා ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් අම්ලය අපට ගත්තේ මැග්නීසියම් වේගයෙන් පිට උළු වේගයෙන් පිටට ඒ තරම් ප්‍රබලයි අම්ල කිනේ නේද එහෙනම් මේ ප්‍රතික්‍රියා දෙක ලියුවානේ මේ දෙක ලියලා මට නම් හිත මදි මෙතන මේ ප්‍රතික්‍රියා දෙක ලියුවා අරහණක් දාලා ලියාගන්න වේගයෙන් වායු බුබුලු පිට වේ වේගයෙන් වායු බුබුලු පිට මේක එක ප්‍රතික්‍රියාවක් මේ දෙන්න එකක් ඈ දැන් වරහන් දාලා වේගයෙන් වායු බුබුලු පිට කරයි එහෙනම් මොනවද මේ බූල් වලින් පිට වෙන්නේ වායුව හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ බූල් දාලා මොන් පොඩ්ඩක් ඉන්න ඉතින් මේකයි ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව නේ මේ වෙනන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාව මේ ස්ක්‍රීන් එකේ වෙනන්නේ කියලා දැන් ලියලා මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ල එක දැන් අපි ලියන ප්‍රතික්‍රියාවලින් පළවෙනි ප්‍රතික්‍රියාව වෙනවා. මුලින් මැග්නීසියම් එක අපි හොඳට සුද්ධ කරගන්නවා. ඔක්සයිඩ් පටලිය යන්න අපි සුද්ධ කරගන්න ඕනේ ඉස්සෙල්ලාම මැග්නීසියම් පටිය. දැන් පේනවනේ දිලිසෙනවා ඒක. බර කිරා ගන්න තිබ්බා පරීක්ෂණය කරලා බර එහෙම අන්නවනේ අපි. මොනවද හැදෙන්න ඕනේ ප්‍රතික්‍රියා කරලා බලන්න ප්‍රතික්‍රියා ලියපු එක මැග්නීසියම් ක්ලෝරිඩ් හැදිලා හයිඩ්‍රජන් වායුව පිට ඔයාලට පේනවද ලං කරලා ඇල්ලුවොත් බුබුලු පිට යනවා පේනවද? පේනවද වේග පේනවනේ වායු බුබුලු පිට යනවා. ඒක හොඳට බලන්නකෝ.
वायु බුළු පිට වෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක වේගයෙන් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. දැන් ආයි වායුව දැන් මම පුළු කියලා මොකද වෙන්නේ? Fill the test tube with water until the marked line. හරි එළියක් එතකොට පොප් දාලා ශබ්දයක් ආවයි කියන්නේ හයිඩ්‍රජන් වායුවට පුළු කියලා එකතු කරාට පස්සේ ඒක පොප් දාලා ශබ්දයක් ක්‍රියා කරා වේගයෙන් වායු බුළු පිට වුණා. මේ ප්‍රතික්‍රියාව තමයි ඊයේ දැක්කේ නේ. හරි. එහෙනම් අපි ඒකයි පැත්තේ ලියමු. ඊළඟට එහා පැත්ත පිළිවෙලට මැග්නීසියම් ඇලුමිනියම් ලියුවා. තව අහන්නේ මොනවද මෙයාලා? සම ප්‍රතික්‍රියා කරයි. කොහොමද සිංකුයි අකඩයි කොප්. යකඩ කොප්. මෙයාලා කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඔයාලට මතක ඇති ජලය සමග ප්‍රතික්‍රියා සීක් ප්‍රතික්‍රියා කරනවා. යකඩත් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි හිමීට. ඒවා හිමීට වෙන්නේ ඈ. කලින් ඒවා තරම් වේගින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ අම්ල එක්කලා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. තේරුණා නේද? සීක් ප්‍රතික්‍රියා කරනවා. යකඩත් ප්‍රතික්‍රියා කරනවා. ඔබ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි කලින් ඒවට වඩා මෙයාලා වේගෙ ඉතාලම අඩු. අපි එහා පැත්තේ ලියාගමු. සීක් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? කලින් හිතේ බලන්න. සීක් දෙකයි ඈ. ඒක මාරුනහම Cl එකයි. පිටන වායුව H2. අවහන යකඩවල යකඩක් දෙකයි ඈ. මම කිව්වේ යකඩ වලට දෙකයි තුනයි දෙකම ගන්න පුළුවන්. අපි දෙක අරන් ගමු. HCl. ඊළඟ දෙකයි නම් මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතික්‍රියා නොකරයි. ප්‍රතික්‍රියා නොකරයි. මේ දෙන්නට දරු දාන්න මෙහෙම දෙලියාගෙන දාලා යන්න ප්‍රතික්‍රියාව සෙමෙන් සිදුවන නිසා ප්‍රතික්‍රියාව සෙමෙන් සිදුවන නිසා වායු බුබුළු පිටවන්නේ සෙමිනි. වායු බුබුළු පිටවන්නේ සෙමින්ය. ප්‍රතික්‍රියාව සෙමෙන් සිදුවන නිසා වායු බුබුළු පිටවන්නේද සෙමින්. සර් පොඩ්ඩක් ආයි කියනවද? හරි කියනදලු ප්‍රතික්‍රියාව සෙමෙන් සිදුවන නිසා ප්‍රතික්‍රියාව සෙමෙන් සිදුවන නිසා ප්‍රතික්‍රියාව සෙමෙන් සිදුවන බුබුළු පිටවන්නේද සෙමිනි. අර දෙන්නගේ සිංකල යකඩ. නිකට්ටියම නෑ. දිව්‍යකින් බුබුළු පිට වෙනවා. සිංක යකඩ වලට එනකොට වායු බුබුළු පිටවන්නේද සෙමිනි. කොප එහෙම පිට වෙන්නේ නැහැ ප්‍රතික්‍රියාව. ඊළඟට ඊළඟට බලන්න අපි යන් අපි මොකද්ද 20 28 28 නේ. හරි. අහනවා 28 කරනකොට ප්‍රශ්න දෙක ගොඩක් ටයිප් කරත් බැරිලු. මම ටයිප් 29 කරලා තමයි 28 උත්තරේ ලියන්නේ. කමන්නේ දැන් කමන්නේ. අපි 28 ලියන්න කලින් 29 ලියලා 28 ලියන්න. දැන් ඔන්න සිං දැන් කලින් ඒවා මොනවද? මැග්නීසියම් ඇලුමිනියම් ප්‍රතික්‍රියා කරා. හැබැයි හිමි වායු වල හිමිට පිට. ඒකිනුත් කොප සම්බ කියන එක හිමීටම ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් හිතන්නකෝ රන් රිදී ප්‍රතික්‍රියා කරනවාද විසින්? කරන්නේමයි. මොනවද? සෝඩියම් උඩම තිබ්බේ ටික සෝඩියම් වගේ ඒවා ප්‍රතික්‍රියා කරොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. ගිනි ගන්න පුළුවන්. ඒ වගේ ඒවා තමයි පළවෙනි කාණ්ඩේ. සෝඩියම් පුටර ලීසියෙන් ගිනි ගන්න පුළුවන්. අපි යන්කෝ 28 පොඩ්ඩක් තිය 29ට එන්නකෝ. අහනවා පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් වැනි ලෝහ සමග අම්ල ප්‍රතික්‍රියා කරන්නේ කියලා සිතාර. වෙන්නේ කියන්නේ ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරයි. ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරයි. ප්‍රචණ්ඩ ලෙස ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. සමහරවිට මේවා පිපිරෙන්න පුළුවන්. මුළු මේ පරීක්ෂණ වල ඔක්කොම පිපිරෙන්න පුළුවන්. ගිනි ගන්න පුළුවන්. ඒ වගේ ඒවා කරනවා. ඒ කියන්නේ ප්‍රබල ප්‍රතික්‍රියාවේ ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරයි. ඒකම ලියන්න තරුව පිපිරීම සහ ගිනි ගැනීම ඇති විය හැකියි. පිපිරීම සහ
ගිනි ගැනීම ඇති විය හැකිය. පිපිරීම සහ ගිනි ගැනීම ඇති විය හැකිය. ඒකයි ටීචර් විද්‍යාගාරයට ගියාට පස්සේ ආයෙත් ඉවරයි තමයි. ගිනි තියලා තමයි නවත්තන්නේ විද්‍යාගාරය නේද අපි නේ. දැන් ඒව දන්නේ නැතිව කලවම් කරන්න යන්න එපා. අතපය තියාගෙන ඉන්න ගිහින්. හරි. නෑ ඒකත් හරි. මම කිව්වේ ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා ගහයි. එහෙනම් අන්තිමට යනවා 28. අහනවා මේ හැම එකකින්ම අන්තිමට තීරණය කරන්නේ මොකක්ද? අර වගේම සමහර ලෝහ දැන් මේ වගේ ප්‍රබල විදිහට ප්‍රචණ්ඩ වගේ හිමීට ප්‍රතික්‍රියා කරනවා. සමහර ඒවා ප්‍රතික්‍රියා කරන්නෙම ප්‍රතිතරන්නේ. එහෙනම් ලෝහ මොනවද? ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය ඒවත් සමහර ඒවා එකට එකක් වෙනස් ලෝහ අර්ගයන්ව ප්‍රතික්‍රියා කරන දේ වෙනස් වෙනවා. ජලය සමග ප්‍රතික්‍රියා කරන විදිය, අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිය ලෝහයෙන් ලෝහයට වෙනස් වෙනවා. අහනවා 28න් වලගෙන් ලෝහ තනුක අම්ල සමග ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමේ ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය ලෝහ වනුව වෙනස් වේ. ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය ලෝහ වර්ගය අනුව වෙනස් වේ. පළවෙනි රතු පාටින් ලියා ගන්න. රතු පාට. හරි. රතු පාටින් ලියා ගන්න පළවෙනි. තඹ ලෝහය, තඹ වරහන් ඇතුලේ Cu කොප. තඹ ලෝහය වරහන් ඇතුලේ කොප Cu. තඹ ලෝහය අම්ල සමග ප්‍රතික්‍රියා නොකරයි. තඹ ලෝහය අම්ල සමග ප්‍රතික්‍රියා නොකරයි. දැන් මේ පෙන්වන්න යන්නේ කොපර් ලෝහයකට අපි සිංක් කැබැල්ලක් එහෙම නැත්නම් මැග්නීසියම් කැලලක් හො දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද කියලා දත සිංක් කැලලක් එහෙම නැත්නම් මැග්නීසියම් කැලලක් දාලා බලන්නයි යන්නේ. බලමු මෙයාලා දාන්නේ මොකද කියලා පොඩ්ඩක්. කොපර් සල්ෆේට් මැග්නීසියම් දාන්න නේ. අපි බලුවා උනට දැන් කියනවනේ අප ප්‍රතික්‍රියාව කොපර් සල්ෆේට් කියන්නේ මොනවද? ඔයාලා හිතන්නේ මැග්නීසියම් පටි මැග්නීසියම් කියලා? නෑ. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තියෙන කොපර් තමයි ඔය යන්නේ. කියනවා නේද? උක විනය ඇත්තටම කිව්වොත් එහෙම ඒක විස්ථාපන සල්ෆේට් හැදිලා කොපර් අවක්ෂිප. සිංක් දැම්මත් තමයි. සිංක් සල්ෆේට් හැදිලා කොපර් අවක්ෂිප. සෝරි කොපර් නෙමෙයි ඈ. කොපර් සිංක් කොපර් සල්ෆේට් වලලා සිංක් දා. ද්‍රාවණයේ කොපර් සල්ෆේට් දාලා තියෙන සිංක් එක. පිට වෙන වායුව තමයි මොකක්ද? අර බුබුල් පිට වායුව පිට වෙන්න පුළුවන්. හරියට දැක්කනේ. තියෙන කලින් තිබ්බ විදිය ඊට පස්සේ ප්‍රතික්‍රියා කරාට පස්සේ තියෙන්නේ අර නේ. දැන් යන්නේ ලෝහ වෙනත් ලෝහවල ලවණ එක ප්‍රතික්‍රියා කරන විදිහයි අපි දැන් හරි. ඔයාලා කියනවා මොකක්ද? කොපර් සල්ෆේට් වලට සිංක් කැලලක් දාන්න. ඉතරේ කරගෙන දාන්න එකට ඉල් පාට කොපර් සල්ෆේට් නේද? කොහොමද කියන්නේ? කොපර් කියන්නේ 2යි. සල්ෆේට් පාඩම් කරන්න දුන්නා සල්ෆේට් වල 2යි. මොකද කියන්න දෙයක් නැහැ 2 2නේ. සූත්‍රයක කොපර් සල්ෆේට් ද්‍රාවණය ඉල් පාට. මේකට දාන්න කියනවා මෙයාලා මොකක්ද? සිංක් කැලලක් දාන්න. මේකට මම දාන ඕන්න සිංක් කැලල. සිංක් කැලලක් දාලා තියෙනවා. අපි කියමු මොකද කියලා. බලමු. සිංක් ධන කොපර් සල්ෆේට්. හරි සරලයි නේද? මොකද වෙන්නේ? මෙයා ධන, මෙයා ඍණ, මෙයා යනවා ටිකත් එක්ක. මොකද ප්‍රතික්‍රියා වර්ගය කියලා. හරි. මොකද සූත්‍ර හොයාගන්නේ? සිංක් වල 2යි, සල්ෆේට් වල 4යි. සෝරි සල්ෆේට් වල 2යි, මාරුණක් ඉන්නේ. ඔකම සල්ෆේට් හැදෙනවා. ඉතුරු කොපර් අඩියට කිදා බහිනවා. දැක්කනේ පරීක්ෂණේ අඩියට ගියේ කොපර්. හරි නේද? හරි. හැබැයි මේක අපි අනිත් පැත්ත කොපර් සල්ෆේට් ද්‍රාවණයට සිංක් නෙමෙයි දැම්මේ. එතකොට ප්‍රතික්‍රියා කරා. හැබැයි
මම සිංක් සල්ෆේට් ද්‍රාවණයට දැම්මොත් බැරිලාවක් නේ මොකොත් වෙන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ සිංක් සල්ෆේට් වලට කොපර් දැම්මොත් ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඇයි කියලා මම කියා දෙන්නම්. අපි දැන් මෙතෙන් එන්න තමයි තියෙන්නේ. කොපර් සල්ෆේට් ද්‍රාවණය පැහැයෙකුම. මොකද පාට ලා නිල් පාට. කියන්නේ ලා නිල් පැහැති. ලා නිල් පැහැති. ආනෝයිලන්ට වලකින් කුමක් නිරීක්ෂණය කළ හැකිද? මොකද වෙන්නේ නම් මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයට සිංක් බැල්ලක් දැම්මහම මොකද්ද වාට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා අහනවා. එimhe ඊතලයක් සිංක් සල්ෆේට් ධන කොපර් කියලා ලියන්න. ඉතින් කොපර් සල්ෆේට් හැදෙන්නේ මෙයා මේක ගිහලා සිංක් සල්ෆේට් කොපර් ටික අඩියේ තැන්පත් වෙනවා. ප්‍රතික්‍රියාව යටි ලියමු නිරි කුඩ තැන්පත්. මොකද්ද කුඩ? කොපර් කුඩ ද්‍රාවණි පාට මොකද ඉන්නේ ටික 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 අඩු වෙලා යනවා. හේතුව තමයි මේ සිංක් ප්‍රතික්‍රියා කරන කොපර් සල්ෆේට් එක. ද්‍රාවණි ටික යටි ලිය ගන්න දකින්න මොකද? ලියගන්න ප්‍රතික්‍රියාව ලියලා යටි ලියගන්න. ද්‍රාවණයේ නිල් පැහැය ක්‍රමයෙන් අඩුවන අතර 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 දුඹුරු පැහැති කුඩක් දුඹුරු පැහැති කුඩක් වරංගතු ලියන්නේ කුඩු වර්ගේ මොකක්? කොපර් Cu කුඩ තමයි කොපර් ඈ තඹ දුඹුරු පැහැති කුඩක් පතුලේ තැම්පත් සර් දුඹුරු පැහැති කුඩ පතුලේ තැම්පත් වීම පතුලේ කියන්නේ මේ හරියට නලේ පතුලේ හරි දීකරේ පතුලේ හරි තැම්පත්. නැත්නම් පතුලේ තැම්පත් වෙයිකොත් හරි. උඩු අඩියේ තැම්පත්. දුඹුරු පැහැති කුඩක් පතුලේ තැම්පත් වීම. දුඹුරු පැහැති කුඩක් පතුලේ තැම්පත් වීම. නේද? මම මෙතනින් මේක ඉවරයි නේද? මේක හරි. පොඩක් බලන්න මේ බෝඩ් එක අපහැදිලිද මේ මොන උඩ ලියද්දි. පොඩක් පැහැදිලිද මම මේ මොන ලියද්දි මම ඊට පස්සේ මේක අයින් කරලා මේ වයිට් බෝඩ් එකක් ඕඩර් කරලා තියෙනවා. තාම ඒක ආවේ නැහැ. ඊට පස්සේ මම වයිට් බෝඩ් එක හදා ගන්නවා. මේ උණු එක අමාරුයි අත. මට ඒ දෙන්නම් රැන එකක් මන්ති උණු ටික ඔක්කොමයි කාමරේ කරගෙන. මම මේ ඇතුළට ගිහලා උණු කුඩු හැම ඉස්සෙම කැස්සයි මිරිස්සාවයි බලන්න අමාරුයි. එහෙනම් මේක අයින් කරනවා මේ බෝඩ් එක. ඊට පස්සේ ඉතින් වයිට් බෝඩ් එකක් දාලා මේ එහෙම දුරට වෙන්නේ නැහැ. මටත් හරියට ඉවරක්. අනිවාර්යයෙන්ම උණු උණු කාමරේ නම් වල ඉඳන් මේක ගන්න දෙන්න. ඉතින් මේ වයිට් බෝඩ් එක මෙතන දානවා. ඒකට මේ අපෙන් ලියලා තියෙනවා. අල් පාටින් ලියද්දි මේකට මම මේකට කියන උත්තරයක් කියන්නේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි. දැන් මෙච්චරලා අපි කරපු දේවල්. මෙතන තියෙනවා ඇලුමිනියම්, සෝඩියම්, මැග්නීසියම් මේ කාතික ප්‍රතික්‍රියා කරන්නේ නැති කෙනා කවුද? මම මෙච්චර කල් දැන් අද කරපුවා කිව්වට තේරුණා කෙනා වගේ. ලේසියෙන් කාතික ප්‍රතික්‍රියා කරන හරි අකමැති කෙනා කවුද මෙතනින්? Copper. මතක විදියට කොපර්. එයා හරිය අක්තියක් නැහැ කිසිම සත්‍යයක්. කොපර්. කවුද මේකේ මේ ඡණ්ඩිය? ටග්ගාල ප්‍රතික්‍රියා කරන ඕන කෙනෙක්. Sodium. සෝඩියම් ගාවට කවුද ඉන්නේ? ප්‍රබලේ. මැග්නීස්. නේ? මම දැනගන්න මේක ප්‍රබලයා තමයි. කොපර් තමයි හරීම දුර්වල. තේරුණා නේද? අනික කට්ටිය ඔක්කොම හොඳයි. හරිනේ? මේ කොපරට වඩා හොඳයි. කොපර් තමයි දුර්වල. එයාට වඩා හොඳයි. දැන් බලන්න. හරි. මේ බලන්න. සිංක් කියන එක්කෙනා කොපර්ට පන්නන්න. සිංක් එකක් ගමයට බෑ. දැන් මෙහෙම එකක් මම ගහනවා. මේව ප්‍රතික්‍රියාවක්
ඔයාලා කියයි හරි ලේසි. මේක ධන වෙනවා. කොපර් සිංක පනවලා දානවා කොපර් එකම දෙන්නවා කියලා ඔයාලා කියයි. හොඳට මතක තියාගන්න කවදාවත් කොපර්ට එච්චර හිටියා. කොපර්ට බෑ කවදාවත් ඊට වඩා ශක්තිමත් කෙනෙක් පන්න. කොපර් දුර්වලයි. දුර්වලෙක්ට පුළුවන් ඉතින් හයිය කෙනෙක් පන්නන්න. ඉතින් බලන්න. සිංක් කරන්න බෑ කොපර්ට. ඇයි? කොපර් දුර්වලයි. හරිම දුර්වල ටිකවල ඉවත් කවදාවත් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයා බීකරයකට දාලා සිංක් සල්ෆේට් ද්‍රාවණය දාලා ඒකට ඔයා තඹ කැතුව කවදාවත් තඹ කෑල්ලකට බෑ වෙන එක විස්ථාපනය කරන්න හේතුව තඹ කියන්නේ ඊටාම දුර්වල කෙනෙක් කියනවා නේද මේ ප්‍රතික්‍රියාව නම් කවදාවත් සිද්ධ වෙන්නේ හේතුව මොකද උතන් ගති කියන්නේ ඒපි සක්‍රියතාවය එයාගේ හුඟක් අඩුයි ඇක්ටිව් ගතිය සක්‍රියතාවය හුඟක් අඩුයි එහෙම කෙනෙකුට බෑ සක්‍රියතාවය වැඩි කෙනෙක්ව අයි කියනවානේ ඒ කොප සිං ගතු වැඩි කාලෙ සත්‍ය කවදාවත් සක්‍රියතාවය වැඩි සිංක අයි කරලා දාන්න අන්න ඒකයි හේතුව මෙයා මෙහෙම ප්‍රතික්‍රියා කරන්නේ නැති හැබැයි මෙතන මොකද සිං කොප ගත්තට පස්සේ ප්‍රබල කෙනා සිංට පුළුවන් යවුනා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. හරි. එඳ 32 අනවා සිංක් සල්ෆේට් ද්‍රාවණයකට කොප කැබැල්ලක් එක්කලා විතරදී මොකක් නිරීක්ෂණය කළේ. මේක නිදාන්නේ. කොප දාන සිංක් සල්ෆේට් ඊතරයක් හතේ. වෙන්නේ නැහැ. අද දාලා ලියන්න සිදු නොවේ. සිදු නොවේ. සිදු නොවේ. සිදු නොවේ. කටින් හේතු ලියමු. මොකද්ද අපි දැන් හේතු ලියන්න යන්නේ? ලියන්න යන්නේ මේ මොකද්ද? සිංක් ලෝහයට වඩා සක්‍රියතාවයෙන් අඩු ලෝහයකට සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් විස්ථාපනය කර නොහැකි කියලා ලියන්නේ. තේරුණානේ? අපි ලියමු කටින් හේතු. ලියන්න. සිංක් ලෝහයට වඩා මේ සිංක් ලෝහය කියන්නේ සිංහලෙන් ලියන්න බෑ. සිංක් කියන්නේ ඉස්සරහින් ලියන්න. සිංක් ලෝහයට වඩා එහෙම ලියන්න. වඩා කොපර් ලෝහය සිංක් ලෝහයට වඩා කොපර් ලෝහය සිංක් ලෝහයට වඩා කොපර් ලෝහය සිංක් ලෝහයට වඩා කොපර් ලෝහය සක්‍රියතාවයෙන් අඩුය. සිංක් වලට මොකද ඊට පස්සේ ඉබැවින් මොකද වෙන්නේ? ඉබැවින් සක්‍රියතාවය අඩු ලෝහයකට සක්‍රියතාවය වැඩි ලෝහයක් විස්ථාපනය කරන්න බෑ කියලා කියනවා. එබැවින් සක්‍රියතාවය අඩු ලෝහයකට එබැවින් සක්‍රියතාවය අඩු ලෝහයකට සක්‍රියතාවය වැඩි ලෝහයක් සක්‍රියතාවය වැඩි ලෝහයක් සක්‍රියතාවය අඩු ලෝහයකට සක්‍රියතාවය වැඩි විස්ථාපනය කළ නොහැකි. විස්ථාපනය කරනවා කියන දරුව අයින් කරනවා. සක්‍රියතාවය අඩු ලෝහයකට සක්‍රියතාවය වැඩි ලෝහයක් විස්ථාපනය මේකේ තේරුම් ගත්තේවා සක්‍රියතාවය අඩු ලෝහයකට කවදාවත් සක්‍රියතාවය වැඩි ලෝහයක් විස්ථාපනය කරලා අයින් කරන්න බෑ. වැඩි කෙනෙක්ට පුළුවන් අඩු කෙනෙකුට තල්ලු කරලා දාන්න. හරි. දැන් අපි දරුවෝ කිව්වනේ ජලය සමග ප්‍රතික්‍රියාව බැලුවා, අම්ල සමග ප්‍රතික්‍රියාව බැලුවා නේද? ඔය ඉන්න තේරුම් ගත්තා. සමහර ලෝක වැඩිව ප්‍රතික්‍රියා කරනවා, සමහර ඒවා අඩුවෙන් ප්‍රතික්‍රියා කරනවා, සමහර ප්‍රතික්‍රියා කරන්නෙම නැති තරම්. ඒ කියන්නේ සමහර ඒවා සක්‍රියතාවය ඉතා වැඩි, සමහර ඒවා සාමාන්‍ය අක්‍රීය ලෝක නේද? ක්‍රියා කරන්නේ නැති තරම්. ඔන්න ඔය සෙට් එක අරගෙන පුතේ හදලා තියෙනවා chart එකක්. ආවර්තිතාවක වගේ වෙනම ලිස්ට් එකක් හදලා තියෙනවා. ඔය වල සක්‍රියතාව පහළට යන්න සක්‍රියතාවය අඩු වෙලා පහළම තියෙන සක්‍රියතාවය අඩුම ලෝහ. කොහොම දාලා හදලා තියෙනවා ලිස්ට් එක. ඕකට කියනවා නම සක්‍රියතා ශ්‍රේණි. සක්‍රියතා ශ්‍රේණි නේ? හරි. නම 33. සක්‍රියතා ශ්‍රේණි විසඳුන්නේ කොහොමද? සක්‍රියතාවට ආරෝහණද අවරෝහණද? ආරෝහණ. උඩම තියෙන සක්‍රියතාව වැඩිම කෙනෙක්. වැඩි කියන තමයි පළවෙනි රූටය. හරිනේ? අපි අහනවා සක්‍රියතා ශ්‍රේණිය විසඳුන්නේ කොහොමද කියන්නේ? ලෝහ ඒ වාගේ සක්‍රියතාවයේ
ලෝහ ඒ වගේ සක්‍රියතාවයේ අනුපිළිවෙල. ඒ වගේ සක්‍රියතාවයේ අනුපිළිවෙල එපා අනුපිළිවෙල ලෝහ ඒවල අවරෝහණය වන ආකාරයට සක්‍රියතාවය අවරෝහණය වන ආකාරයට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය ඒ වගේ සක්‍රියතාවයේ අනුපිළිවෙල අවරෝහණ ආකාරයට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය අවරෝහණය වන ආකාරයට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණියයි. සක්‍රියතා නේ ඒක මුලින්ම ඉන්න ඕනේ අවශ්‍යතාවුවේ පළවෙනි කට්ටිය. පොටෑසියම්, සෝඩියම් මේ කට්ටිය කලින් දුන්නා. මැද හරිය ඉන්න ඕනේ අතරමැදි කට්ටිය. ඇටම ඉන්න ඕනේ කොපර් වගේ කට්ටිය. ඊට පහළින් ඉන්න ඕනේ කවුද? කොපර් ටින් ඉන්නේ කවුද? රත්තරන්, රිදී, පැටිනම් වගේ කට්ටිය. තමයි පහළින් ඉන්නේ. නැතිම තරන්නේ කට්ටිය රත්තරන් යන්නේ. මේ තරන්නේ නේද? ඒකට අනුම සක්‍රියතා ශ්‍රේණිය අනුපිළිවෙලින් යාට. අවරෝහණ වෙන පිළිවෙලට. ඉතින් ලියන්නේ කොත් පිටුවෙන් බාහිර කඩ හරි. අපරාධිත ඉඳ තමා දාලා මේ අතට ලියන්න. ගන්නේ මුඩික දාන්න ඊ අතට තමා දාලා ලියන්න. ආඩම් කරගන්න තමයි. මගේ තමයි හැබැයි පාඩම් කරන්න බැහැ. නම් ඉතින් මේ ටයිම් එක අඩු ගන්න කියන්නේ මෙයාට වඩා මතක් වෙයි කියලා අඩු ගන්න මතක තියාගන්න ඕනේ. ඉතින් ඉන්නවා පොටෑසියම්. ඊළඟට සිංක්. ඊළඟට යකඩ. sorry. ඊළඟට ඉන්නවා හයිඩ්‍රජන්. ඊළඟට ඉන්නවා පොළොව. යකඩ. ඊළඟට තව එකක් තියෙනවා. තින් ලෝහ. ඊළඟට ඊයම් ලෝහය. තින් ඊයම් අංක කියන්නේ හයිඩ්‍රජන් ඔන්න කොප අන්තිමට ආවා. ඊළඟට එන්නේ ඊට අඩු වань. හරිද? අසදිය, සිල්වර්, ප්ලැටිනම් අවුල්. පොටෑසියම් කියන්නේ K, මැග්නීසියම් කියන්නේ G, ඇලුමිනියම් කියන්නේ Al, සිංක්, යකඩ කියන්නේ Fe, Sm කියන්නේ tin, Tb කියන්නේ ඊයම් ලෙදර්, H කියන්නේ හයිඩ්‍රජන්, කොපර් කියන්නේ තඹ, Hg කියන්නේ රසදිය, Ag කියන්නේ රිදී, Pt කියන්නේ ප්ලැටිනම්. දැන් තියෙනවා මොනවාරි ලටි යාලට අපෝ කියන්නේ Tb කියන්නේ tin. Sm කියන්නේ tin. sorry Tb කියන්නේ ඊයම් ගන්න. Sm කියන්නේ Pt කියන්නේ ප්ලැටිනම්. Ag කියන්නේ රිදී. Hg කියන්නේ රසදිය. ගන්න තියෙනවා ලියාගන්න. රසදිය, රිදී, රත්තරන්, ඊයම්, tin. වල ලියාගන්න. කොපර්, රසදිය, Ag, Pt, Ag. ඇත්තටම කිව්වොත් සෝඩියම් ඉන්නේ කොහෙද? මුලින්ම සෝඩියම් ඉන්නේ මේ හරිය. මේ ලියන්න ඕනේ සෝඩියම් මුලින් කියලා දන්නවනේ හැමෝම සෝඩියම් මුලින්ම තමයි. සෝඩියම් මුල හදාගන්න පොඩ්ඩක් මට ඒක පැටලෙනවානේ. මාරු වෙනවා නේද? මුලට එන්නේ පොටෑසියම් ඊළඟට සෝඩියම්. पोटेशियम सोडियम मैग्नीशियम एल्यूमिनियम Excuse me, sir. Sir, potassium, sodium, calcium වෙනව නේද? कैल्शियम එනවා कैल्शियम මෙතන මම මේ වල ප්‍රතික්‍රියාවට එන්න कैल्शियम එකේ ප්‍රතික්‍රියාවට එළිපිනේ ඉතල දෙකක් තියෙන ටින් कैल्शियम කැලෝරිය ගන්නවා බට ඉඳ තියෙනවා ලියාගන්න සෝඩියම් මැග්නීසියම් තව මේවා තියෙනවා මම ලියන්න කිව්ව ගොඩක් මේ ගොඩක් ඇන්ටිමනි කියලා ලෝහයක් තියෙනවා ඒක අතරමැද තව ලෝහ ගොඩක් තියෙනවා මම ඔයාලට දුන්නේ ඉතින් වැදගත් නෙවුවා කියන්නේ ඔයාලේ මට්ටමට අදාළ ඒවා ටික දුන්නේ මෙන්න මෙතන සෝඩියම් ගාවට මලියන්න ගොඩ දපලට कैल्शियम ගොඩක් වෙලාවට එන්නේ නැහැ වල कैल्शियम නැහැ වල මට 10 වතරට නැහැ कैल्शियम 10 11 ඒක මලි මලි कंपनी आसली कैंटी की वेला वाली जाने में वो बनने वाला वो कुमार तो ये वास्ते आसली आते के लिए प्लैटिनम और तीन को तो करे नहीं करता है इसलिए निकाई मेंटी का मार होता इस तरह के उड़म तीन सक्रियता श्रेणी वेली मतलब वो काल ने आने
මේ සක්‍රියතා ශ්‍රේණිය බලලා අපිට විවිධ දේවල් තීරණය කරන්න. මම කියවනේ ඔය සෝඩියම් හිම පොටෑසියම් කපඩා කරලා තියෙන ඔය දෙක කියලා විද්‍යාගාරේ විදුරු පොතල් ඇතුලේ භූමි තෙල් ඇතුලේ තමයි ඒවා දත් එක්ක කපඩා කරලා තියෙන්නේ භූමි තෙල් ඇතුලේ. එහෙම නැත්නම් සමහර ලාවට පැරෆින් කියලා දාතියක් තියෙනවා. පැරෆින් කියන්නේ ඉති වගේ දාතියක්. ඒක ඇතුලේ කපඩා කරලා. මොකද වතුර පොඩ්ඩක් අත් විදියට තමයි මේවා කපඩා කරලා තියෙන්නේ. මොකද පැරෆින් තෙල් මේ භූමි තෙල් ඇතුලට වතුර කවදාවත් යන්නේ එතනේ ළඟින්ද කපඩා කරන්නේ අපි පැරෆින් තෙල් භූමි තෙල් වගේ කියන එකේ දාලා. ලෝහ කපඩා කරලා යුක්ති කෙටි. ඉතින් ඉහළම තියෙන ලෝහ කපඩා කරන්නේ කොයි විදිහටද? ඒවා කපඩා කරන්නේ පැරෆින් තෙල් ඇතුලේ නැත්නම් භූමි තෙල් ඇතුලේ දාලා තමයි කපඩා කරන්නේ. අපි යමු 35 කියන්නේ අධික ප්‍රතික්‍රියාශීලී पोटेशियम सोडियम कैल्शियम වැනි ලෝහ पोटेशियम सोडियम कैल्शियम වැනි ලෝහ अधिक प्रतिक्रियाशीली पोटेशियम सोडियम कैल्शियम लोह भूमि तेल हो द्रव पैराफिन द्रव पैराफिन තුල ගබඩා කරයි. භූමි තෙල් හෝ ද්‍රව පැරෆින් තුල ගබඩා කරයි. භූමි තෙල් හෝ ද්‍රව පැරෆින් තුල ගබඩා කරයි. නේද? හරි. කියන ගන්නවා 36 ගන්නවා බලකින් සක්‍රියතා ශ්‍රේණිය අනුව මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය අනුව ලෝහ විකාදනය විමලක් ගන්න කොහොමද කියලා අහන්න. කොහොමද අපිට කරන්න පුළුවන්? සක්‍රියතා ශ්‍රේණිය අනුව ලෝහ විකාදනය විමලක් ගන්න කියලා. එයාලා කියනවා මෙන්න මේව. යකඩ තියෙනවනේ. මෙන්න මේ යකඩ වලට වඩා සක්‍රීය ලෝහ තියෙනවනේ. යකඩ වලට වඩා සක්‍රීය ලෝහ මොනවද? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. ඉතින්ලා ජීවිතේ ගෙදර පාවිච්චි කරන්නේ. ඉතින් පාවිච්චි කරන ගෙදර නැහැ. සෝඩියම් නැහැ, කැල්සියම් නැහැ. පාවිච්චි කරන මැග්නීසියම් නැහැ. පාවිච්චි කරන ඉතින්දා ඇලුමිනියම් පිගම් බාන්න පාවිච්චි. උඩක් පාවිච්චි කරන්න අපි ඇලුමිනියම් සිංක් කියන වගේ ඒවා. එහෙනම් මේ යකඩ වලට වඩා සක්‍රීයතාවයෙන් වැඩි ඇලුමිනියම් සිංක් වගේ ලෝහ කියන්නේ දිරාපත් වෙන එක වළක්වා ගන්න පුළුවන් කරොත් මෙන්න මේවා යකඩ කෑල්ලක් එක්ක සම්බන්ධ කරගත්තම මේක විකාශනය වෙන එක වළක්වනවා. ඊ කියලා 11 තමයි තියෙන්නේ ඒවත් කියන්න. උදාහරණයක් විදිහට අපි පාවිච්චි කරන ඇලුමිනියම් භාණ්ඩ සිංක් වගේ බඩු යකඩත් එක්ක මිශ්‍ර කරොත් එහෙම ඉක්මනට මෙයාලා විකාශනය වෙන්නේ නැහැ. මහානවයට 35 සයි දෙන්න. යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි යකඩ වලට වඩා සක්‍රියතාවය වැඩි ඇලුමිනියම් තමා සිංක් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ඇලුමිනියම් තමා සිංක් වැනි මූල ද්‍රව්‍ය ඇලුමිනියම් තමා සිංක් වැනි මූල ද්‍රව්‍ය ඇලුමිනියම් සිංක් වැනි මූල ද්‍රව්‍ය යකඩ සමග ස්පර්ශ කර තැබීමෙන් යකඩ සමග ස්පර්ශ කර තැබීමෙන් යකඩ සමග ස්පර්ශ කර තැබීම යකඩ සමග ස්පර්ශ කර තැබීමෙන් යකඩ සමග ස්පර්ශ කර තැබීමෙන් විකාදනය වළක්වා ගත හැකියි. විකාදනය වළක්වා ගත හැකියි. යකඩ සමග ස්පර්ශ කර තැබීමෙන් විකාදනය වළක්වා ගත හැකියි. හරි ඊළඟ අහන්නේ 34 අන්තිමකට තියෙනවා 24 පිටුවට පොඩ්ඩක් ගන්න 24 අපිට බලන්න පොඩ්ඩක් කියන 24 පිටුවේ
රෝමිලක්කම ප්‍රශ්න පහක් තියෙනවා. හයිලයිට් දාන ප්‍රශ්න. කරාද? කරාද? තමයි නෑ 24 පිටුවේ කරාද? නෑ සර්. නෑ ටග්ගා කරන්න රෝමිලක්කම ප්‍රශ්න 5 වෙනි දාන්න තියෙන කරන්න 24 පිටුවේ පළවෙනි ප්‍රශ්න. රෝමිලක්කම පහක් තියෙනවා. හයිලයිට් මතක තියාගන්න රසායන ප්‍රතික්‍රියාවක් විදි ලක්ෂණ එකක් තියෙනවා නේ. මේ ලක්ෂණ එකක් සිද්ධ වුණත් ඇති. මොකද කියන්නේ මේ ලක්ෂණ රසායන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පාට වෙනස් වෙනවා. ඊට පස්සේ තාප උෂ්ණත්වය අඩු වැඩි වෙනවා. ඊට පස්සේ පාට වෙනස් වෙනවා. අලුතයක් හැදෙනවා. ද්‍රව්‍ය අඩි තැන්පත් වෙනවා. සුවඳක් එනවා. ගඳක් එනවා. දුමක් යනවා. ඔක්කොම රසායන ප්‍රතික්‍රියා. හරිනික. ඉතින් දිය කියම රසායනිකයි. ඉතින් කියන්නේ ඝනයක්. දිය වෙන එක ද්‍රව වෙනවා. ඝනයක් ද්‍රව වෙනක රසායනික නෑ වැරදි. ද්‍රව වෙන එක රසායනික නෙමෙයි. දරලිපක් තුලදී රසායනික වෙනවා. ඔව් දර විදි මොකද උෂ්ණත්වය වැඩි වෙනවා, දුම් පිට වෙනවා, අඟුරු හැදෙනවා නේද? එහෙනම් ඒක රසායනිකයි තමයි. 3. ඕඩිකලම් වාෂ්ප වෙන එක. භෞතික භෞතික. ද්‍රවයක් වාෂ්ප වෙලා. ඝනයක් ද්‍රව වෙලා. එමනම් භෞතික. 4. යකඩ මල බැඳීම රසායනික විපර්යාසයක් නෙවෙයි. යකඩ මල බඳින එක කොහොමද මම ඔව් හැඩය වෙනස් වෙනවා ඒ බිම් කැරි කැරි කුඩු වෙලා ගිහිල්ලා හැඩය වෙනස් වෙනවා ඒක අලුත් දෙයක් හැදෙනවද ඔව් ඒකට පාට වෙනස් වෙනවා හැඩය වෙනස් වෙනවා ශක්තිය වෙනස් වෙනවා නේද ඊළඟ කියන්නේ රසායනික විපර්යාසයක් නොවේ කියලා හරි 5 ලුණු කැට ජලයේදී කරලු ද්‍රාවණය සාධනයට රසායනික විපර්යාසයක් ලුණු කැට කියන්නේ ඝනයක් ද්‍රවයක් කරන එක භෞතිකයි ඊළඟ කියන රසායනිකයිලු වැරදි දෙන ප්‍රතික්‍රියාව ඉස්සරහ ලියලා දෙන්න ඔය ප්‍රතික්‍රියා පහ එක සංයෝජන ප්‍රතික්‍රියාවක්ද යෝජන ප්‍රතිපලයක් දීලා තියෙනවා දෙවි ප්‍රශ්න. මෙන්න තියෙන්නේ සෝඩියම් ධන ඔක්සිජන් හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ්. මොකද ප්‍රතික්‍රියාව? A ධන B ක්‍රියාව. දෙනෙක් එකතු වෙලා අලුතයක් හැදෙනවා සංයෝජන. දෙවෙනියට තියෙන්නේ සිල්ව කාබනේට්. Ag2CO3. මොකද වෙන්නේ? CO2 ධන O2. මොකද සූත්‍රය? A ධන A ඉදලයක් B ධන C වන්නම් ධන D. එකක් කැලි වලට කැඩිලා. මොකද ප්‍රයෝජන ප්‍රතික්‍රියාව. පළවෙනි එක සංයෝජන ප්‍රතික්‍රියා දෙවෙනි එක වියෝජන ප්‍රතික්‍රියා මේකට බලන්න සිංක් සල්ෆියුරික් අම්ලත් එක්ක මොකද වෙන්නේ සිංක් සල්ෆේට් එකදලා හයිඩ්‍රජන් වායුව පිට වෙලා කියන්නේ පිට වෙලා ගිහිල්ලා තියෙන කොට මෙයාව පන්නලා තියෙන යන අපේ ප්‍රතික්‍රියාව මොකද ප්‍රතික්‍රියා වර්ගය ඒ ධන BC මෙයා යන්නේ C එක්ක AC ධන B ප්‍රමාණය ඒක විස්තරණ ප්‍රතික්‍රියා. ඊළඟට ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් සිල්වර් නයිට්‍රේට් මේ ධන ඍණ ඒක එකක් වෙනවා මෙතන ඉන්නේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව ද්විත්ව විස්ථාපන මේ B ධන CD මොකද වෙන්නේ A D එක්ක කියන්නේ මේක
द्वित्ව විස්ථාපන ප්‍රතික්‍රියාව. द्वित्व විස්ථාපන ප්‍රතික්‍රියාව. ක්‍රෝම ඉලක්කම් 5. සෝඩියම් ධන ජලය. ජලය හැම වෙලෙම තියෙන්නේ කොහොමද? එතකොට මෙයා ධන මෙයා ඍණ. මෙයා යනවා මෙයාත් එක්ක. මෙයා පිට වෙලා යනවා. ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා නේද? එතකොට ඇදලා තියෙන්නේ මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන්නේ. එහෙනම් මෙයා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. සංයෝජන කියලාද ලිව්වේ? සංයෝජන පිට වෙලා යන්න බෑනේ කීයද? මේ ඒක විස්ථාපන. කෙනෙක් වෙයි පන්නන්නේ. ඒක විස්ථාපන. එතකොට පළවෙනි එක සංයෝජන, දෙවෙනි එක වියෝජන, තුන්වෙනි එක විස්ථාපන, හතරවෙනි එක හතරවෙනි එක द्वित्व විස්ථාපන. ओके यहाँ पे पिटुවට එන්නකෝ 23 පිටුවේ 23 පිටුවේ යටම තියෙන ප්‍රශ්නේ හෝම්වර්ක් දාගන්න 23 පිටුවේ යටම තියෙන කොටස හෝම්වර්ක් දාගන්න හරි මම ගියා රයිට් හරි අයබෝන් ළමයි හැමෝටම මේ good night හරි අයබෝන් සර් Bye, Bonsa.